මේ සංසාර විමුක්තිය පිණිස සසර දුකින් නිදහස් වීම පිණිස උතුම් ආර්ය ශ්‍රාමික මාර්ගයේ මෙලොව වශයෙන් සීල සමාධි ප්‍රඥාදී මාර්ග තුනක් ඔස්සේ දියුණු කරලා මේ දුක්ඛ සත්‍ය නම් වූ සත්‍ය අවබෝධ කරගන්න ආකාරය අපට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සත්‍යයන් දෙකක් පිළිබඳව බොහොම විස්තරාත්මකව දේශනා කරලා තියෙනවා. අපි ජීවත් වෙන මේ සම්මුති ලෝකයේ සම්මුති සත්‍යයක් ඒ සම්මුතිය තුළ ඇති යථා ස්වභාවය වූ යථාර්ථය වූ පරමාර්ථ ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නොඑක නම් ගොත් වලින් හඳුන්වන මේ ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් ලෝකයේ බෙදාගෙන තියෙන මේ සත්වයාගේ පැවැත්ම හේතුඵල වශයෙන් පවත්න ස්වභාවයක් බව සම්මුති වශයෙන් ඉපදෙන මැරෙන සත්වයේ ඉපදෙන මැරෙන මිනිස්සෙක් නැති බව අපට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ ඉපදෙනවා මැරෙනවා කියන මේ ප්‍රවෘත්තිය අඛණ්ඩව දීර්ඝ කාලයක් තිස්සේ අපට ඉමක් කොනක් අගක් මුලක් අපට පේන්නේ නැහැ. ඒ තරම් අති දීර්ඝ කාලයක් සසරේ ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. ඔය ප්‍රවෘත්තියට සසර ප්‍රවෘත්තිය කියලා කියනවා, සසර පැවැත්ම කියලා කියනවා. මේ සසර පැවැත්ම පරමාර්ථ වශයෙන් සත්වයේ පැවැත්මක් නෙමෙයි. සත්වයේ ජීවත් වීමක් නෙමෙයි. පුද්ගලයෙකුගේ සංසාරගත පැවැත්මක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් මෙහි පවතින්නේ පරමාර්ථ ධර්මයන්ගේ පැවැත්මක්. ඒ පරමාර්ථ ධර්මය හේතු නිසා හටගත් දේවල් නිසා හේතු පවත්නා කාලයක් කල්ප ගණන් හරි ඉදිරියටත් මේ ආකාරයෙන්ම පවතිනවා. පුද්ගලයෝ විදිහට මේ ලෝකයේ අපි බලන නිසා මේ සම්මුතියට අපි මුලා වෙලා තියෙනවා. සම්මුතියට මුලා වූ නිසා අපි පරමාර්ථ වලින් ඈත් වෙලා තියෙනවා. පරමාර්ථ වශයෙන් චිත්ත චෛතසික රූප ධර්මයෝ වශයෙන් පරමාර්ථ ධර්මයෝ වශයෙන් වටහා ගත්තොත් පුද්ගලයෙක් මෙතන ඉපදෙන්නේ මැරෙන්නේ නැති බව අපට පැහැදිලි වෙනවා. කර්මය හා විපාක අපි බොහොම තදින් විශ්වාස කරනවා. අපි ශ්‍රද්ධාවෙන් ඒ කරුණ අපි ළඟට අපි අරන් තියෙනවා. කර්ම විපාක අනුව ඉපදෙන මැරෙන පෙර භවයක් පසු භවයක් සත්වයාට තියෙනවා. ඒවා සම්මුති දේශනා ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සම්මුතියයි පරමාර්ථයයි බොහෝ වෙනස් ස්වභාවයක්. නමුත් දෙකම එක තැන තමයි තියෙන්නේ. පෙර භවයක් තිබුණා අපට මේ භවයක් තියෙනවා අපට අපි නැවත මැරිලා උපදිනවා. මේ සත්වයාගේ පැවැත්ම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් ජීවියෙක් නැහැ කියලා. එසේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැතිනම් මේ පවතින්නේ මොනවාද? මේවා පවතින්නේ මොන හේතු නිසාද? එතකොට අපිට මෙන්න මේ කාරණා හොයලා බැලුවොත්
කල්පනා කරලා බැලුවොත් තේරෙනවා මේ තියෙන්නේ සත්‍ය වශයෙන් සත්වයා පුද්ගලයා වෙනුවට පරමාර්ථ ධර්ම තුනක්. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම තුනක්. මේ පරමාර්ථ ධර්ම තුන නොයෙක් හේතු නිසා උපදිනවා අභාවයට යනවා. නැවත උපදිනවා අභාවයට යනවා. මේ විදිහට මේ හේතුන්ගේ උපකාරය ලබාපු මේ පරමාර්ථ ධර්මිය පරම්පරාගතව අනාදිමත් කාලයක සිට මේ මොහොත දක්වාම පැවතුණා. ඒවා ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒකට හේතු තියෙනවා. මෙන්න මේ හේතු ගැන විමසලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදී අපි අහලා තියෙනවා බණහනකොට පොත්පත්වල කියවලා තියෙනවා මේ පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරායි කියලා. මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට තමයි සතර පැවැත්ම කියලා කියන්නේ. සංසාර ප්‍රවෘත්තිය කියලා කියන්නේ. සතරයි කියලා වෙන දෙයක් නැහැ. මේ නාම රූප ධර්මයන්ගේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට තමයි සතරයි කියලා කියන්නේ. අපේ මේ අභිධර්මයේ ගැන සාකච්ඡා කරනකොට බණහනකොට මේ නොයෙක් වචන තියෙනවා. සමහර විටේ වචන නොතේරෙන්න පුළුවන්. ඒ නොතේරෙන යම් තැනක් කියනවනම් මතක් කරන්න කියලා මම මුලින් මතක් කරනවා. මේ පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න කියන මේ ස්වභාවය පච්චය ප්‍රත්‍යෝපන්න කියන මෙන්න මේ වචන අපි ටිකක් මතක තියාගන්න ඕනේ. මොකද මේ දේශනා කරනකොට දේශනාවේ පහසුව සඳහා වගේ වචන භාවිතා කරනවා. මේ භාවිතා කරන වචන නොතේරුනොත් එහෙම අර්ථය ගිලිහි යනවා. අර්ථය තේරුම් ගන්න බැරුව යනවා. ඒක නිසා මේ වචනවල තේරුම ටිකක් මතක තියාගන්න. එතකොට අපි පච්චය කියලා කියනවා ප්‍රත්‍ය කියලා කියනවා. මේ ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු ධර්මවල. යම් දෙයක් යමකට උපකාර වෙනවා නම් ඒ උපකාර වෙන දේවල් වලට කියනවා ප්‍රත්‍ය කියලා. ඒ උපකාරය නිසා උපදින දේවල් වලට කියනවා ප්‍රත්‍යෝපන කියලා. එතකොට ප්‍රත්‍ය වෙනම ප්‍රත්‍යෝපන්නය වෙනම තියෙනවා. ප්‍රත්‍යෝපන්න කියලා කියන්නේ අර ප්‍රත්‍ය ධර්ම නිසා උපදින දේවල්. හට ගන්න දේවල්. ඉපදෙන දේවල් වල. ඒ ඉපදෙන දේවල් උපදින්නේ මොකක් නිසාද? ප්‍රත්‍ය නිසා, හේතුව නිසා. එතකොට හේතුවයි ඵලයයි කියලා තමයි අපිට සිංහලෙන් කියන්නේ. මේ හේතු පවතිනා කාලයක් ඵල ධර්ම පවතින. හේතුන්ගේ අභාවයෙන් ඵලයක් අභාවයට යනවා. බුදුරජාණන් වහන්සේගේ මුල්ම ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ කෙළවර කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් මාර්ගඵලය ලබා ගත්තා. සෝවාන් ඵලයට පත් වෙච්ච මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී අනිකුත් අයට දෙවියන් සහිත ලෝකයාටම දැනගන්න සලස්වන මෙයාගේ ස්වභාවය මොකක්ද මේ අවබෝධ කරගත්තේ? මොකක්ද මෙයාට ඇතිවෙච්ච අවබෝධ ඥානය? මේ අවබෝධ ඥානයේ පැහැදිලි වෙන වචන කීපයක් එතන පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කුමක්ද? එතනදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා. යම් කේච සමුදය ධම්මං සබ්බාංසං නිරෝධ ධම්මං කේති. යමක් හට ගන්නා ස්වභාවයෙන් තියෙනවා නම් මේ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයයි.
යම් කිංචි සමුදය ධම්මං සමුදය කියන්නේ හට ගන්නා සුඛ සබ්බං නිරෝධ ධම්මං මේ සියල්ලම නිරුද්ධ වෙනා යන ස්වභාවයෙන් යුක්තයි මේ ලෝකයේ හට ගන්නා වූ යම් තාක් දේවල් තියෙනවා නම් මේ හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා සදාකාලික වෙච්ච හැමදාම තියෙන කිසිම දෙයක් මේ විශ්වයේ කිසිම තැනක නැහැ මේ විශ්වයට වඩා සංකීර්ණ දෙයක් තමයි මේ පංචස්කන්ධය. මේ විශ්වයේම තියෙන සත්ව මේ සම්මුතියට අනුව සත්ව පුද්ගලයාගේ මේ පුද්ගලයා වශයෙන් හඳුන්වන මේ පංචස්කන්ධයට බැහැරව. එහෙම නැත්නම් ජීවීන්ගෙන් බැහැරව මේ විශ්වයේ අජීවී දේවල් කියනවා නම් ඒවා එකම කාණ්ඩයකට තමයි වැටෙන්නේ. අජීවී දේවල් කියනවා ඒවා එක්කම රූප ගණයට තමයි වැටෙන්නේ. නාම රූප කියලා කොටස් දෙකකට බෙදනවා අපි මේ නාම රූප වලින් නාම රූපයෝ මේ විශ්වයේ හැමතැනම නැහැ. සත්වයා කියන සම්මුතියේ මේ සත්වයා තුළ පමණයි මේ නාම රූප ධර්ම පවතින. සත්වයෙන් බැහැරව මේ විශ්වයේ ඇත්තේ රූප ධර්මයේ පමණයි. රූප විතරයි තියෙන්නේ. ඒ රූපත් හේතුජ රූප කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා කියලා. මේ සත්ත්ව සංතානයකින් බැහැරව කර්මජ රූපනේ. චිත්තජ රූපනේ. ආහාර රූප නැතිනේ ඍතුජ රූප පරම්පරාවක් විතරයි. ඔය ඍතුජ රූප පරම්පරාවට තමයි විදුලිය කියන්නේ, ඉරේලිය කියන්නේ, ගස්වැල් කියන්නේ, කඳු පාරවත කියන්නේ, නිරහඳ තාරකා කියන්නේ, මහා සාගරය කියන්නේ, මහා පෘථුවිය කියන්නේ. ඔය එක්කෝම අයිති වෙන්නේ ඍතුජ රූපවල. මේ ඍතුජ රූපය පවා හේතුඵල වශයෙන් තමයි පවතින්නේ. එනිසා ඒ ඍතුජ රූප කියන්නේ එක දෙයක් විතරයි. නමුත් මේ සත්ත්ව සංතානයක් ගත්තාම සත්වයක ගත්තාම සත්වයක තුල මේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරකින් උපදින රූපවලට අමතරව චිත්ත චෛතසික කියන නාම ධර්ම සමූහයකුත් තියෙනවා. වඩා සංකීර්ණ තැන මෙතන වඩා ගැඹුරු තැන මෙතන අවබෝධ කරගත යුතු අපහසු තැන ලෝකයේ නෙමෙයි මේ ලෝකය. එනිසා මේ ලෝකයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අතනදී පෙන්වා දෙනවා. ඒ කුමක්ද? යමක් හට ගන්නා ස්වභාවයෙන් පවතිනවා නම් ඒ හට ගන්නා වූ හැම දෙයක්ම අභාවයට යනවා. නිරුද්ධ වෙලා යනවා. එතකොට මේවා හට අරගෙන ඉබේ හට ගන්නවා නෙමෙයි. නිකම්ම නිකම් මෙරිලා යනවා නෙමෙයි. එතකොට මේවා උපදින්න හේතුවක් තියෙනවා. මැරෙන්න හේතුවක් තියෙනවා. එතකොට මේ උපදින්න යම් දෙයක් ඕනෑම දෙයක් ජීවී අජීවී දේවල් ඕනෑම දෙයක් උපදින්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුවට තමයි කියන්නේ ප්‍රත්‍ය ධර්මය කියලා. ඒ හේතුව නිසා ඉපදිච්ච දේවල් වලට තමයි කියන්නේ ප්‍රත්‍යෝපන්නේ කියලා. එහෙම නැත්නම් ඵලය කියලා. ඒකට හේතුවක් ඉපදිලා නැති වෙලා යන දෙයක්, ඵලයක් ඉපදිලා නැති වෙලා යන දෙයක්. මේ චිත්ත චෛතසික රූප ධර්මය ගත්තහම ඒ චිත්ත චෛතසික රූප ධර්මය විතකදී හේතුවක් වෙනවා. විතකදී ඵලයක් වෙනවා. මේ දෙන්න මාරුවෙන් මාරුවට විතකදී හිත හේතුව වෙනවා, රූප ඵල වෙනවා. විතකදී රූපය හේතුව වෙනවා, චිත්ත චෛතසික ධර්මය ඵලය වෙනවා. මේ විදිහට මේක සමහර අවස්ථාවලදී චෛතසික ධර්මය හේතුව වෙනවා, සිතයි රූප ධර්මයයි ඵලය බවට පත් වෙනවා. සමහර වෙලාවට රූපය හේතුව වෙනවා, චෛතසික ධර්මය ඵලය බවට පත්. මේ විදිහට මේ ලෝකයේ එක විදිහකට නෙමෙයි.
නොඑක ආකාරයෙන් හේතු ධර්මයන්ගේ බලපෑමක් තියෙනවා. ඒ හේතු ධර්මයන්ගේ උපකාරය ලබාපු නොඑක් විදිහට උපදින ඵල ධර්මයක් තියෙනවා. දැන් අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දුකට එකම හේතුවයි. ඒ මොකක්ද? තණ්හා. එතකොට මේ තණ්හාව පමණක්ද මේ සත්වයාට මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට බලපාන එකම හේතුව. ඒක අපි කල්පනා කරලා බලන්න ඕන. මේ දේශනාවේ ඇති බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ඇති වරදක් කියනම නෙමෙයි. දේශනා කරනකොට ඒවා පැහැදිලි නොකිරීමයි තියෙන ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කියන්නේ එක ක්‍රමයක්. හේතුඵල ධර්මය ලෝකයට ඉස්මතු කරාපු, ලෝකයට පැහැදිලි කරාපු එක අවස්ථාවක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. ඒ වගේම හේතුඵල ධර්මයෝ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු තවත් තැනක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒවා සියල්ලම ඉක්මවා තවත් බොහෝම ගැඹුරු ක්‍රමයක හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම සිදුවන ආකාරය පෙන්වපු අවස්ථාවක් තමයි සූවිසි ප්‍රත්‍ය දේශනා කියන්නේ. හේතුපත්‍ය, ආරම්මනපත්‍ය අනාදී වශයෙන් ප්‍රත්‍ය 24ක් ගැන අභිධර්ම පිටකේ සඳහන් වෙනවා. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් විස්තර කෙරෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය. එතකොට මෙහෙම බැලුවහම නොයෙක් විදිහට අපි අරන් බැලුවහම මේ හේතුඵල වශයෙන් පවතින මේ ක්‍රියාවලියට තමයි මේ සත්වයාගේ උපත මරණය කියලා කියන්නේ. සත්වයාගේ සසර පැවැත්ම කියලා කියන්නේ, මනුස්සයාගේ සසර පැවැත්ම කියලා කියන්නේ මේ හේතුඵල සම්බන්ධතාවය. එතකොට දැන් බලන්න මොහොතක් කල්පනා කරලා සමහර මනුස්සයෝ ඉපදිලා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා මැරිලා නැවත මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්සයෝ මැරිලා ඉපදලා දිව්‍ය ලෝකේ උප්පත්ති ලබනවා. මනුස්සයෝ බ්‍රහ්මයෝ වෙලා මැරිලා උපදිනවා. ඔය විදිහටම තමයි සතර අපාගත සත්වයෝ ඒ සතර අපායෙම නැවත උපදිනවා. සතර අපායේ ඉන්න සත්වයෝ ඒ කර්ම විපාක අවසානයේදී මනුස්ස ලෝකෙට එනවා. මනුස්සයෝ වශයෙන් ඉන්න මේ මනුස්සයෝ මැරිලා සතර අපායේ උපදිනවා. දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. දෙවියෝ දිව්‍ය ලෝකවලින් චුත වෙලා සතර අපායේ උපදිනවා. දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බ්‍රහ්ම ලෝකවල උපදිනවා. බ්‍රහ්මයෝ බ්‍රහ්ම ලෝකවලින් චුත වෙලා දිව්‍ය ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකෙ උපදිනවා. නමුත් බ්‍රහ්මයේ එකපාර අපාගත වෙන්නේ. ඒවා අභිධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට මේ නොඑක් ඒ කර්ම විපාක ගෙවන්න මේ පරමාර්ථ වශයෙන් සම්මුති වශයෙන් මම මේ කියන්නේ සාමාන්‍ය තේරුමක් ඇති කරගන්න මුලින් සත්වයා විසින් සිදු කරනු ලබන්නා වූ නොඑක් ආකාරයේ කර්ම විපාකයෝ ගෙවන්න සුදුසු ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. විශ්වයේ නිර්මාණය වෙලා සතර අපාය කියලා කියන්නේ එක තැනක්. මනුස්ස ලෝකය කියලා කියන්නේ තවත් තැනක්. දිව්‍ය ලෝකයක් කියන්නේ තවත් තැනක්. බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ තවත් තැනක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ තවත් තැනක්. මේ එකම කර්මයක් මේ හැමතැනම විපාක දෙන්න බෑ. දැන් බලන්න අකුසල කර්ම විපාක දෙන්න. අකුසල කර්ම විපාකවල බලය මනුස්ස ලෝකෙත් විපාක දෙනවා, සතර අපායෙත් විපාක. එතකොට ඒ අකුසල කර්මයන්ගේ විපාක සතර අපායේ විපාක දෙන්න ඕනේ. ටික මනුස්ස ලෝකේ විපාක දෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ දැන් එහෙම උදාහරණයක් බලන්න. දැන් අපි උණු වතුර පාවිච්චි කරනවා. අපි උණු වතුර
අපි උයන පිහන දේවල් වලටත් ගන්නවා, අපි බොන්නත් ගන්නවා, තේ හදන්නත් ගන්නවා, එක එක දේවල් වලට ගන්නන්නත් ගන්නවා. දැන් අපේ ජීවිතේ ගත්තහම අපි බාල කාලයක් තියෙනවා නේ. බබාලවට පොඩි වයසෙන් අඩු මොහොකුරා නොගිය අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තරුණ කාලයක්, මැදිවියක්, ඊට පස්සේ වයස්ගත අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න මේ ස්වභාවයන් අනුව කල්පනා කරලා දැන් මේ අපිට මේ උණු වතුර කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමහර තද රස්නින් වතුර බොනවා. සමහරුන්ට එහෙම වතුර බොන්න බැහැ. තද රස්නේ තියෙන වතුර බොනවා. නමුත් පොඩි ළමයෙකුට ඒක පාවිච්චි කරන්න බැහැ. එකම වයසේ වුණත් හැමෝටම බැහැ. ඒ එක එක්කෙනාගේ පූර්ව එක එක්කෙනාගේ ස්වභාවය. දුකට ඒ අයට ඒ දේ පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඒ වගේ තමයි ඒ අයගේ කර්ම විපාකේ ඒ තැනදී විපාක දෙනවා. සමස්තයක් කරගන්නා ලද කුසල කර්ම මනුස්ස ලෝකේ විපාක දෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් මනුස්ස ලෝකේ විපාක දෙන්නේ කාමාවචර කුසල කර්ම. ඒ කාමාවචර කුසල කර්මය මනුස්ස ලෝකයට අමතරව දිව්‍ය ලෝකවල විපාක. ඒ කාමාවචර කුසල කර්මය බ්‍රහ්ම ලෝකවල විපාක දෙන්නේ. ඒවට රූපාවචර කර්ම කියලා කියනවා. මහත්ගත කර්ම කියලා කියනවා. මේ වගේ මේ කර්ම විපාක ගත්තාම මෙන්න මේ කර්මයක් තියෙනවා, විපාකයක් තියෙනවා. ඒ කර්මය හේතුව වුණොත් එහෙම විපාකේ ඵලය වෙනවා. දැන් අපි හේතුව ඵලය ගැන කියන්නේ. කර්මයේ හේතුව නම් විපාකේ ඵලය වෙනවා. ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට දැන් අපේ ජීවිතේ දිහා බලන්න පොඩ්ඩක් අපි මේ භවයට ආවේ මේ ජීවිතේ ලැබුණේ අපිට අපි පෙර භවයේ කරගන්නා ලද කුසල්. පෙර භවයේ කරපු ඊට ඉහතාත්මවල කරපු ඊයන්කිසි කුසලයක් මතුවලා තමයි අපිට මේ උප්පත්තිය ලබන්න අවස්ථාව ලැබෙන්නේ සිදුවේ. එතකොට ඒ කර්මයයි එහෙනම් මේ පහළ වෙච්ච මේ නාම රූප ධර්ම මේ සත්‍යය කියලා කියන්නේ මේ මනුස්සයා කියලා කියන්නේ පෙර භවයේ කරපු කර්මයේ විපාකය. ඒ විපාකයක් නම් මේ ලබාපු මේ සත්‍ය ජීවිතය මේ මනුස්ස ආත්ම භාවයේ මොකක්ද ප්‍රතිඵලය. එහෙනම් මේක ඵලයක්. දැන් අපිට ලැබිලා තියෙනවා අපි සම්මුතිය ගත්තාම මනුස්සයා කියලා කියනවා පරමාර්ථ වශයෙන් ගත්තාම පංචස්කන්ධය. නාම රූප ධර්ම දෙක. ආයතන 12ක් ධාතු 17ක් ඉන්ද්‍රිය ධර්ම 22ක්. මේ පරමාර්ථ වශයෙන් ඇති සත්‍ය. එහෙනම් මේවා එක්කෝම මොනවද? අර හේතුවේ ඵල ධර්ම. හේතුඵල මේවා ඵලයෝ. එහෙනම් මේ මිනිස්යා කියලා කියන්නේ පෙර කර්මයේ ඵලයක්. ප්‍රතිඵලයක්. දැන් බලන්න එතන කල්පනා කරලා මේ ජීවිතයේ ඔන්න පෙර කර්මයක ඵලයක් මේක. දැන් මේක හේතුව වෙලා ඊගාවට මොකද කරන්නේ? මොකද වෙන්නේ? නැවතත් ඵලයක් හදන්න. ඒ ඉහත ජීවිතයේ හේතුවක් තිබුණා. අන්න ඒ හේතුව නිසා මේ ඵලය හටගත්තා. දැන් මේ ඵලය හේතුව වෙලා ඊගාවට නැවතත් ඵලයක් හටගන්නවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා හේතුවයි ඵලයයි මේ ඵලය හේතුව වෙලා ඊගාවට නැවත ඵලය. හේතුඵල ඵල හේතුඵල මේ විදිහට මේක කැරකි මේක දිගින් දිගටම අඛණ්ඩව සිද්ධ වෙනවා. මේ අඛණ්ඩව සිද්ධ වෙන මේ ක්‍රියාවලියට තමයි
සංසාර ප්‍රවෘත්තිය කියලා කියන්නේ සසර පැවැත්ම කියලා කියන්නේ. එතකොට මේ සසර පැවැත්ම කියන මේ ක්‍රියාවලිය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී කුමක්ද කරේ? අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් මෙනෙහි කරා කියන්නේ. අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරා. මොකක්ද මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාරය හටගන්නවා. අවිද්‍යා පත්‍ය සංස්කාර. සංස්කාර නිසා විඥානය හටගන්නවා. සංකාර පත්‍ය විඥාන. විඥානය නිසා නාම රූප ධර්ම හටගන්නවා. විඥාන පත්‍ය නාම රූප. ඊට පස්සේ මේ නාම රූප නිසා හටගන්නවා මොනවද? සලආයතන හටගන්නවා. නාම රූප පත්‍ය සලආයතන. ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන නිසා ආයතන හයක් නිසා ස්පර්ශය සිද්ධ වෙනවා. මේ කොම මොනවද? හේතුවයි ඵලයයි. හේතුවයි ඵලයයි. හේතුවයි ඵලයයි. මේ හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ මේක පටිලෝම ක්‍රියාවලිය අපට පැහැදිලි කරලා දෙනවා. මේක ප්‍රතිලෝමයි. මොකක්ද ප්‍රතිලෝමය? අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ. සංකාර නිරෝධා විඥාන නිරෝධ. මේ අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවගේ ඉතුරු නැතුව ප්‍රහාණය කරනවා. අවිද්‍යාව කියන එක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරොත් එහෙම අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධා. සංකාර නිරෝධ. සංස්කාර නිරුද්ධ වෙනවා. දැන් මේ සංස්කාර පැවතුනේ මොකක් නිසා? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව හේතුව සංස්කාර ඵල. දැන් නැති කරන්න කියන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේ? අවිද්‍යාව නැති කරන්න කියනවා. අවිද්‍යාව නැති කරාම සංස්කාර නිරුද්ධ වෙනවා. නේ? ඔන්න ඒක හේතුඵල සම්බන්ධතාවය. ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තව හේතුඵල සම්බන්ධතාවයක්. මොකක්ද? සංකාර පත්‍ය විඥාන. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන පහළ වෙනවා. මොකක් නිසාද? සංස්කාර නිසා. දැන් සංස්කාර නිසා හට ගන්නවා විඥානය. එතකොට සංස්කාර හේතුවයි විඥානේ ඵලය. දැන් මොන බුදුරජාණන් වහන්සේ මේකේ ප්‍රතිලෝමය කියලා දෙනවා. කොහොමද? සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. සංස්කාර නිරුද්ධ කරොත් එහෙම විඥාන නිරුද්ධ. එහෙනම් මොන විඥානයද නිරුද්ධ වෙන්නේ? ප්‍රවෘත්ති විඥානෙ නිරුද්ධ වෙනවා. ප්‍රතිසන්දි විඥානෙ නිරුද්ධ වෙනවා. හැබැයි ඒක අවස්ථාවෙදී අවස්ථා දෙකක්. මේවා හොඳට මේ ගැඹුරින් සාකච්ඡා කළ යුතු වඩාත් වැදගත් කරුණු කාරණා. මම කියන්නේ ඔබට නොතේරෙන තැනක් තියෙනවනම් මගෙන් අහන්න. මේ ක්‍රියාවලියට තමයි අපි සසර ඉපදෙනවා මැරෙනවා කියලා කියන්නේ. ආ ඊට වඩා අමුතු දෙයක් නෑ. දැන් බලන්න මේ මම කියලා කියනවා. මෙතන මට තියෙනවා ආත්ම හැඟීම. සත්පුද්ගල ආත්ම හැඟීම මට තියෙනවා. මේ එතකොට මට පේනවා මේ නමින් ආගන්වන කෙනෙක් මෙතන ජීවත් වෙනවා. නේ? එතකොට දැන් පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ මොනවද? නාම රූප ධර්ම දෙකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. චක්කු සෝත ගාන જીවහා කාය කියන ප්‍රසාද රූප පහයි හදේ වස්තු රූපය කියන ආයතන ටික. මන ආයතන කියනනේ. ආයතන 12.
ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නහයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, කයයි පාසයි ඉස්සයි අරමුණ. ද්වාදස ආයතන 12. නේ? ධාතු 18ක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ධාතු වශයෙන් ගත්තාම ධාතු 10. ඊගාවට කියනවා ඉන්ද්‍රිය ධර්ම 22ක්. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සද්ධාේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය, අනඤ්ඤා සංඥා සාමිතේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම 22ක්. දැන් මේවා ගත්තහම දැන් නාම වශයෙන් ගත්තහම බොහොම බරපතල නාට්‍යවලුත් තියෙනවා. නේ වචන ටිකකුත් තියෙනවා. නමුත් මේවා කෙටියෙන් අපි ගත්තොත් එහෙම මෙතන හැමතැනම කියන්නේ මොනවද? සිතයි කයයි නාම රූප ධර්මයෝයි. එහෙනම් මේ සත්‍යය පුද්ගලයා කියලා කියන්නේ මොනවටද? නාම රූප ධර්ම තමයි. එහෙනම් මේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානාදී යනාදී වශයෙන් මේ සතර ප්‍රවෘත්තියක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ පෙන්වලා තියෙන්නේ මොන වගේ ප්‍රවෘත්තියක්ද? නාම රූප ධර්මයන්ගේ ප්‍රවෘත්තිය. නාම රූප ධර්මයන්ගේ පැවැත්මක්. එතකොට මේ ඉපදෙන්නේ නාම රූප ධර්මයෝ, මැරෙන්නේ නාම රූප ධර්මයෝ. ඒ නාම රූප ධර්මයන්ගේ උපතක්, නාම රූප ධර්මයන්ගේ අභාවයක් වෙනා උපදින මැරෙන සත්වයේ ඒක සම්මුතියක් විතරයි. තේරෙනවද මම කියන්නේ? දැන් ඊගාවට බුදුරජාණන් වහන්සේ දැන් අපි සාකච්ඡා කරපු තැන කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිලෝම ක්‍රියාවලිය අපිට පැහැදිලි කරනවා කුමක්ද? සංකාර නිරුද්ධ වුණොත් එහෙම විඥානය නිරුද්ධ වෙලා යනවා. නේ? එතකොට විඥානය ගත්තහම ප්‍රවෘත්ති විඥානයයි ප්‍රතිසන්දි විඥානයයි කියන දෙකක්. එතකොට මේ නිරුද්ධ වෙලා යන්නේ ප්‍රතිසන්දි විඥානයේද ප්‍රවෘත්ති විඥානය. ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වෙනවා. ප්‍රවෘත්ති විඥානය තියෙනවා කොච්චර කාලද? දැන් මෙහෙම හිතන්න. ඔබ ගහක් මේ තියෙන ලොකු ගහක් කපනවා. ගහ ගැටුව ගමන් මේකේ පණ නැති වෙලා යනවද? පණ නැති වෙන්නේ. ගහ කපලා කාලාන්තරයක් තියෙනවා. අදුතරම 80ක් දෙකක්වත් කාලයක් මේ ගහේ පණ තියෙනවා. ඇයි මෙච්චර කල් උරාපු ගහේ මේ මහ පොළොවේ සාරය ගහේ තියෙනවා. වතුර තියෙනවා, නොයෙකුත් පෝර જાති ඇදලා තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය තියෙනවා ඇතුලේ. ඒවා තියෙන කාලයක් ගහේ පණ තියෙනවා. ඒ වගේ දැන් මේ ප්‍රතිසන්දි විඥානේ නිරුද්ධ වුණා. නැවත උපතක් නැති වුණාට මේ භවයට එන්න යම් කර්ම වේගයක් බලපෑවනම් ඒ කර්ම වේගය මේ භවය අවසන් වෙනකම් තියෙනවා. ඒකයි ප්‍රවෘත්ති විඥානේ නිරුද්ධ වෙන්නේ. ප්‍රතිසන්දි විඥානයක් නැති නිසා ප්‍රවෘත්ති විඥානේ චුතිචිත්තේන අභාවිත වෙනවා. එතකොට මේ කියන මේ විඥානේ මේ විදිහට නිරුද්ධ වෙලා යන්නේ මොකක් නිසාද? අන්න අර හේතුව නිසා. විඥානේ නිරුද්ධ කරන්න බෑ නේද? විඥානේ නිරුද්ධ කරන්න පුළුවන්, හිත නිරුද්ධ කරන්න පුළුවන්. මොකක් නිරුද්ධ කරොත්? සංස්කාර ඒකට බලපාපු යම් හේතුවක් තියෙනවා නම් අන්නේ හේතුව නැති කිරීමෙන් තමයි අර ඵලෙ නැති. දැන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරා බලන්න. අපට දුක ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ. දුක නැති කරන්න කියලා කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. අපට දුක අවබෝධ කරගන්න කියලා කිව්වේ. නමුත් සමුදය කියන හේතුවට මොකද කිව්වේ? හේතුව නැති කරන්න කිව්වා. හේතුව අවබෝධ කරගන්න කිව්වේ නැහැ. හේතුවට මොකද කිව්වේ?
හේතුව ප්‍රහාණය කරන්න කියලා. මේ කෘත්‍යයන් අනේ ඒ වගේ දැන් මේකේ තියෙන ඔන්න එක හේතුඵල සම්බන්ධතාවයක් තමයි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ. ඔන්න එක හේතුඵල සම්බන්ධය. දැන් මෙතන හේතුව මොකක්ද? අවිද්‍යාව හේතුව සංස්කාර ප්‍රතිපල. දැන් ඔන්න එක හේතුඵල සම්බන්ධතාවයක් අපි පැත්තකට තියමු. දැන් මේකේ ඵලය උනේ මොකක්ද? සංස්කාර. දැන් මේ සංස්කාර කියන ඵලය දැන් හේතුව වෙලා තියෙනවා. මේ හේතුව නිසා හටගන්නවා මොකක්ද? විඥානය කියන ඵලය. දැන් මෙතන තියෙනවා නේද? හේතුව නිසා ඵලය. දැන් මේ ඵලය හේතුව වෙලා ඊගාවට ඵලයක් හටගන්නවා. නේ? ඵල හේතු කියන්නේ ඒකයි. දැන් ඵලය හේතුව වෙලා ඊගාවට නැවත ප්‍රතිඵලයක් හටගන්නවා. දැන් මේකයි බුදුරජාණන් වහන්සේ මෙතන මුල ඉඳලා අගටම පෙන්නන්නේ. මේ වචනේම තේරෙන්නේ නැත්නම් මේක තේරෙනව අඩු නම් මට කරුණාකරලා කියන්න. ඒ දැන මම පැහැදිලි කරලා දෙන්න සූදානම්. මොකද නොතේරිලා නිකන් අහගෙන ඉන්නවට වඩා තේරුමක් ඇතුව ටිකක් පරි අහගත්තොත් හොඳයි. දැන් මොන්නේ ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් හේතුව නිසා ඵලයක් ඇති වුණා. මොකද්ද හේතුව? අවිද්‍යාව හේතුව සංස්කාර. දැන් ඊගාවට සංස්කාර හේතුව වෙනවා. මොකද්ද ඵලය වෙන්නේ? විඥානේ ඵලය. දැන් අපිට තියෙනවා විඥානය. නේ? මේ ඔයගොල්ලෝ බනහනවනේ. බනහන. එහෙනම් අපිට දැන් මේ වෙලාවේ පහළ වෙන්නේ මොන විඥානේ? සෝත විඥානේ පහළ වෙන්නේ. සෝත විඥානේ කියන කන නැහිනවා. සෝත විඥානේ පමණක් පහළ වෙනවා. නෑ ඔයගොල්ලෝ මාධ්‍යාරි වටපිට හරි බලන් ඉන්න චක්ක විඥානේ පහළ. එතකොට ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න තැන් වල රස්නිය දැනෙනවා නම් ওই කකුල් දෙක නමන් ඉන්නකොට රිදෙනවා දැනෙනවා නම් මේ පහළ වෙන්නේ මොකක්ද? කාය විඥානේ පහළ වෙන්නේ. නේ? එතකොට මෙතන මේ හඳුන් පෝරු මල් ආදී පූජා කරලා තියෙනවා. මේවා විසුවඳ වේලාවකට දැනෙනවා. ගාහන විඥානේ පහළ වෙනවා. එතකොට මේ විඥාන මේ පහළ වෙන චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, කාය විඥාන ආදී මේ විඥානයත් අපි මොකක්ද කියන්නේ? ඔකට කියනවා ප්‍රවෘත්ති විඥානය. ප්‍රවෘත්ති කියන්නේ මේ දැන් කියන්නේ. මේ දැන් පහළ වෙන විඥානය තමයි ඔය විඥානය. එතකොට ඔය ප්‍රවෘත්ති විඥානේ පහළ වුණේ මොකක් නිසා? අයියෝ ප්‍රවෘත්ති විඥානේ පහළ. ඔය ප්‍රවෘත්ති විඥානේ පහළ වුණේ අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පූර්ව කර්මෙන්. ඇයි ඕවා විපාකසිත. චක්ක විඥානය කියන්නේ විපාකසිත. සෝත විඥානය කියන්නේ විපාකසිත. ගාහන විඥානය කියන්නේ විපාකසිත. ජීවහා විඥානය කියන්නේ විපාකසිත. කාය විඥානය කියන්නේ විපාකසිත. මනෝ විඥාන කියන්නේ මොනවද? විපාකසිත. නේ? එතකොට විපාකයක් හට ගන්න නම් කර්මයක් තියෙනවා. දැන් එහෙනම් ඒ කර්මය මේ ජීවිතේ කරගත්ත කර්මයක් නෙමෙයි. මේක ඉහත ආත්ම භාවවලදී කරගන්නා ලද කර්මය. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දැන් අපිට චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන ආදී විඥාන චිත්තය පහළ වෙන්නේ. පැහැදිලි? ඔන්න එක හේතුඵලයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. දැන් මේක පැත්තකින් අපි පොඩ්ඩක් අමතක කරලා බලමු. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් මේ සෝත විඥානේ පහළ වෙන්නේ ඇයි? මේ ශබ්ද රූපේ ගිහිල්ලා ඔයගොල්ලෝගේ සෝත ප්‍රසාද රූපේ වදින සෝත විඥානේ පහළ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ මේක තැනක පෙන්වලා දුන්නා. මොකද? පස්ස පච්චය වේදනා, වේදනා පච්චය නේ? සලආයතන පච්චය පස්සු, පස්ස පච්චය වේදනා. මේ ආයතන හය වදිනවා මොනවද? මේ ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ඔට්ඨබ්බ රූප ආදී මේ රූප වදිනවා. නේ? ඒකද කියනවා පස්ස කියලා. පස්ස පච්චය වේදනා, වේදනාවක් ඇති. මේ දැනීමක් නේ තියෙන්නේ. වේදනාවක් විතරක් නිකන් තනියම ඇති වෙන්න බෑ. එතන උපදින්න ඕන මොකද්ද? සිතක් උපදින්න. සිතක් උපදින්න නැතුව තනියෙන් උපදින වේදනාවක් නෑ. හැම වෙලේම උපදින්න ඕන මොකක් එක්කද?
සිතක් එක්ක උපදිනවා. වේදනාව කියන එක චෛතසිකයක් විතරයි. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට සිතකින් තොරව චෛතසික ධර්මයන්ට උපදින්නේ ශක්තියක් නැහැ. එහෙනම් මේ ඉපදලා තියෙන්නේ මොකද්ද? සිතක් ඉපදෙන වේදනාව විතරක් එකකින් ආරම්භ තියෙනවා. දැන් බලන්න මෙහෙම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඕන එක පැත්තක්. දැන් මේවා පටලවා ගන්න මේ පමන්නේ වටේ පරිසරය ගැන තමයි කියන්නේ අදාළ දේ ගැන නෙමෙයි. දැන් ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් මේ හේතුව ඵලයේ හේතුව දැන් මොන සංස්කාර හේතුව නිසා විඥානය ඵලය. දැන් එතන හේතුව මොකක්ද? සංස්කාරයේ හේතුවයි විඥානයේ ඵලය. එහෙනම් මේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විඥාන ප්‍රතිසන්දි කියන්නේ උපදින මොහොතේදී පහළ වෙච්ච විඥානයක සිතට ප්‍රවෘත්ති කියන්නේ මේ දැන් පහළ වෙන විඥානයට. මේ දෙකම පහළ වෙන්නේ මොකක් නිසා? සංස්කාර කියන්නේ මොනවටද? කර්මද? එහෙනම් මේ කර්මය නිසා හටගත්ත දෙයක් නේ. නේ? එහෙනම් මේ නාම රූප ධර්මයන්ගේ බහුතරයක් මේ නාම රූප ධර්ම හට අරන් තියෙන්නේ මොනවද? කර්ම විපාකවල. ඒ දැන් රූප 24 රූප 28 තියෙනවානේ කර්මජ රූප සංතතිය. චිත්තජ රූප සංතතිය. ඍතුජ රූප සංතතිය. ඕජා රූප සංතතියක් තියෙනවානේ. පරම්පරාවක් තියෙනවානේ ගොඩක් රූප. එතකොට මේ රූප 28ක නේද මේ අපේ රූපස්කන්ධයයි කියලා කියන්නේ. අපේ මේ ශරීරයයි කියලා කියන්නේ මොකටද? අර අටවිසි රූපයන්ට රූප 28කට. එතකොට මේ රූප 28ක් හටගත්තේ එකම හේතුවකින් නෑ. හේතු හතරක් මෙතන තියෙනවා. මොනවද හේතු හතර? කර්මය එකක්. සිත තව එකක්. ඍතුව තව එකක්. ආහාරය තව එකක්. එතකොට ප්‍රත්‍ය හතරකින් උපදිනවා. මේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් මොන්න මේ කර්මය නිසා හටගත්ත විඥාන. ඊගාවට පෙන්වා දෙනවා මේ සංස්කාර කියන එක නිරුද්ධ කරොත් එන විඥානය කියන එක නිරුද්ධ වෙලා යනවා. මේ දැන් මොනතන හේතුවයි ඵලය. දැන් ඊගාවට නැවත බුදුරජාණන් වහන්සේ ඊගාව හේතුවයි ඵලය පෙන්වනවා. මොකද ඊගාව හේතුවයි ඵලය? විඥානයේ හේතුවයි නාම රූප. විඥානයේ හේතුව නාම රූප. මොන විඥානයේද මේ? ප්‍රතිසන්දි විඥානේ ප්‍රවෘත්ති විඥානේ ගන්න බැරිද අපිට? ගන්න බැරිද? ගන්න පුළුවන්. ඇයි බැරි? ගන්න විදිය මම කියලා දෙන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සංස්කාර නිසා හටගන්නා වූ ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා. සංස්කාර නිසා හටගන්නා වූ ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා. එහෙනම් ඔතනින් එකක් විතරක් ගන්නෑ. අපි දෙකම ගන්නවා. නේ මේව කල්පනා කරලා බලන්න. මෙතන තියෙන්නේ පරමාර්ථ වශයෙන් චිත්තචෛතසික රූප ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාවලියක් නිසා මේ සත්‍ය පුද්ගල සම්මුතිය උදෙන්ට ඇඳ ගන්න මොනද? මෙතන නාම රූප ධර්මිය උපදිනවා නාම රූප ධර්මිය නිරුද්ධ වෙනවා. උපදින මරණ තත්වයේ මේ සත්‍ය සංඥාවෙන් ඈත් වෙලා මේ සම්මුතියෙන් ඈත් වෙලා පරමාර්ථ වශයෙන් මේ ලෝකයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මොන දැන් ගන්න විඥානය කියන්නේ සිතට. නේද? එතකොට මුලින්ම මේ භාවයේ පහළ වෙන සිතට අපි කියනවා ප්‍රතිසන්දි සිත කියලා. නේද? එතකොට ප්‍රතිසන්දි සිතේ ආයුෂ කාලය වෙන්නේ චිත්තක්ෂණ එකයි. එක චිත්තක්ෂණය. නේ? එතකොට ඒ චිත්තක්ෂණයේ අභාවයෙන් මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වෙනවා.